समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා මේ ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්න දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ මුදුන්පත් කර ගන්නවා ධර්ම ශ්‍රවණය කරන්න මේ මොහොතේ සූදානම් වෙන ලොකු කුඩා ඔබ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ප්‍රාර්ථනාව සිත් හිතහවුරු කරගෙන ධර්ම ශ්‍රවණය කරලා උතුම් ධර්ම ශ්‍රවණානිසංසයේ අත්පත් කරගන්න සූදානම් වෙමු. ඒ ප්‍රාර්ථනාව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට
මම යොදාගන්න කල්පනා කළේ කර්මයක විපාක ගැන නැවතත් කියන ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මහමුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහරහතන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ ළඟ මුණ ගැහිලා කතා බහ කරමින් හිටපු වෙලාවක මහමුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පවුව බැහැගෙන එනකොට සිනහවක් පහළ කළා. ඒ සිනහව පහළ කරාම ලක්කන මහරහතන් වහන්සේ ඇහුවා ස්වාමීනි සිනහ පහළ කළේ ඇයි කියලා. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා ආයුෂ්මත් ලක්කන ඒ කතාව මගෙන් දැම්ම අහන්න එපා. අපි පිණ්ඩපාතේ වැඩලා විහාරයට වැඩියහම බුදුරජාණන් වහන්සේ ළඟදී ඒ කතාව අහන්න. පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ අවසානයේ විහාරයට වැඩලා බුදුරජාණන් වහන්සේ වැඳගන්න ගියපු තැනේදී ලක්කන ස්වාමින් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේගෙන් ඇහුවා මොග්ගල්ලාණන් වහන්සේ උදේ අපි දෙන්න ගිජුකුළු පවුව බැහැගෙන වඩින වෙලාවේ සිනහ පහල කළ බව දැකලා මං අහපුවාම බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්න කියලා කීව නේද? මට දැන් ඒකට උත්තරයක් දෙන්න කියලා කීවා. මහ මොග්ගල්ලාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ප්‍රේතෙක් දැක්කා. මේ වෙලාවේ ප්‍රේතයෝ කීප දෙනෙක් දකින්නවා. එක්කෙනෙක් අහි ප්‍රේතෙක්. කවුද මේ අහි ප්‍රේතයා කියලා කියන්නේ? පාලියෙන් අහි කියන්නේ සර්පයාට. එතකොට ප්‍රේතේ සර්පෙක් වගේ. අහි ප්‍රේතයා. යොදුන් 25ක් දිගයි. යොදුනක් දල වශයෙන් හැතැක්ම 10යි කියලා කල්පනා කළොත් යොදුන් 25ක් කියලා කියන්නේ කොයි තරම් දුරක්ද? මේ ප්‍රේතයාගේ වලිගේ පැත්තෙන් නැගෙන ගින්දර හිස දක්වාම දවාගෙන යනවා. හිසෙන් නැගෙන ගින්දර වලිගේ පැත්තට දවාගෙන යනවා. කඳ මැද්දෙන් ගින්දර නැගිලා දෙපැත්තට දෙවිලා යනවා. දෙපැත්තෙන්ම එකපාර ගින්දර නැගිලා මැද්දෙන් එකතු වෙනවා. අවුරුදු කෝටි ගාණක් මේ විදිහට පිලිස්සෙමින් නොමැරී ජීවත් වෙනවා. අනන්ත වේදනාව එක මොහොතක් අඩු වෙනවා එක මොහොතක් නැති වෙනවා කියලා කාරණාවක් නැහැ. ඉතින් ඒ කාරණාව සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඒ ප්‍රේතයා දැකලා තමයි සෙනහ පහළ වුණේ. ඊට පස්සේ සඳහන් කළා තව ප්‍රේතයෙක් දැක්කා. එතන දැක්කු අනික් ප්‍රේතයා තමයි කාක ප්‍රේතයෙක්. ආන්ගේ ප්‍රේතයා ප්‍රේතයන් 3 දෙනෙක් ගැන සඳහන් කරනවා. කාක ප්‍රේතයා ගැන මෙතන සඳහන් කරනවා. මේ කාක ප්‍රේතයා ගැන සඳහන් කරනකොට පැහැදිලි කළා ස්වාමීනි මේ කාක ප්‍රේතයා නොයෙක් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයන් වලින් දක්වලා තියෙනවා. මේ කාක ප්‍රේතයාගේ කඳ 20 යොදුනක්. මේ කපුටේ ශරීරය යොදුන් 20ක්. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා යොදුන් 20ක විතර ප්‍රේතෙක් ස්වාමීනි කියලා. උන්වහන්සේම ගිජිකුළු පවුව මුදුනේහි පැසෙන කාක ප්‍රේතයා දැකලා ඔහු පෙර කළ කර්මය සඳහන් කළා. කාකගෙන් ඇහුවා මොන වාගේ කර්මයක් කරලාද ඔහොම ජීවිතයක් ගෙවන්නේ කියලා. කාක්ක දෙවි ජීවත් වෙනවා. කාක සඳහන් කරනවා මේ රහතන් වහන්සේ සඳහන් කරනවා තාගේ දිව
5 යොදුනක් දිගයි. කපුටගේ දිව කොච්චර දිගයිද? යොදුන් 5ක් දිගයි. දල වශයෙන් 70ක්ම 50කට ආසන්නයි. එතකොට කපුටගේ තරම හිතා ගන්න වෙනවා. ඔළුව වට ප්‍රමාණය මැන්නොත් යොදුන් 9යි. වට ප්‍රමාණය යොදුන් 9ක් ඔළුවේ ප්‍රමාණය. ඊළඟට සඳහන් කළා කඳ 25 යොදුනක් පමණයි. උස මහත ඇත්තේ 25 යොදුනක් විතර උසයි 25 යොදුනක් විතර මහතයි. කෙබඳු පෞකමක් සිද්ධ කරපු නිසා මේ තරම් බිහිසුණු දුකකට පැමිණියේද අහපුවාම ඔහු සඳහන් කරනවා ස්වාමීනි මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝයාට සදහැවතුන් විසින් දුන්න බත් හොරා කෑවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රද්ධාවෙන් සංඝයාට දුන්න බත් හොරා කෑවා කියලා. මිනිසෙක් වෙලා ඉඳලාද කපුටෙක්ම වෙලා ඉඳලා සංඝයාට පූජා කරන්න කියලා මිනිස්සු පාත්‍රා වලට බත් බෙදාගෙන ඒ බත් අරගෙන ඇවිල්ලා සංඝයා වහන්සේලාට පිළිගන්වන්න කලින් ඒ වෙනුවෙන් සකස් කරපු ශාලාවක බත් පාත්‍ර ටික තියලා තිබ්බා. සඳහන් කරනවා ස්වාමීනි ඒ දානේ තාම සංඝසතු නෑ. මොකද පාත්‍ර වලට බෙදුවා මිසක් පිළිගන්නලා නෑ. අවශ්‍ය නම් ඒ පාත්‍රයේ ගෙදර අරගෙන ගිහිල්ලා අස් කරගෙන කණ්ඩ වුණත් පුළුවන්. නමුත් මිනිස්සු පාත්‍ර ටික ගෙනත් තියලා ගියහම මං වටපිට බලලා ප්‍රමාද දෝෂය දැකලා පාත්‍රය ළඟට ඇවිල්ලා බත් කටවල් 3ක් මං ගිල දැම්මා. ආන් ඒ පාප කර්මයයි මම මේ ගෙවන්නේ කියලා. මේ විදිහට කරුණු පැහැදිලි කරනවා. අතු අස්සේ හැංගිලා ඉඳලා ඇවිල්ලා ගිල දැම්මා කියලා සඳහන් කරනවා. සංඝයාට අයත් ගමත් බිමත් ගහත් කොළත් යන මේ කිසි දෙයක් මා ගත්තේ නැහැ. සංඝයාට අයිති කිසිම දෙයක් මම ගත්තේ නැහැ. නමුත් සංඝයා වෙනුවෙන් බෙදපු පාත්‍රයේ බත් ටිකයි බලහම කාලා තියෙන්නේ. සඳහන් කරනවා යටත් පිරිසෙන් සංඝසතු තනපතක් පොල්ලිරටුවක් පමණකුත් නොගත්තෙමි. සංඝයා සතු තනපොළ කෙන්දක්වත් මම ගත්තේ නැහැ. පොල්ලිරටුවක් වගේ දෙයක්වත් මම ගත්තේ නැහැ කියලා. ඉතිරි වන බතින් 3 කටක් ගත්ත නිසාම මා මේ තරම් පාපයකට ගොදුරු වුණා. මම අන්තකල්පයක් මෙසේ ආයු ඇතිව අවීචියේ ඉපිද එහි ආයු පමණින් පැසී තවත් ඒ පව් ටිකක් ඉතිරි වූ බැවින් මේ ගිජුකුළු පව්වෙහි කාක ප්‍රේතයෙක්ව ඉපදිලා දුක් විඳිනවා. මේ ඉන්නේ අවීචියේ ගිහිල්ලා ඇවිල්ලා. ඉතුරු වෙච්ච ටිකක් තිබිලා තමයි පෙරේතෙක් වෙලා මේ දුක් විඳින්නේ. මෙතන මේ කතා කරනවා සංඝසතු දේ විනාශ කිරීම මොන තරම්නම් අකුසල සම්පන්නද කියන කතාවයි මේ පැහැදිලි කරන්නේ. අපි පැරණි බණ පොත්වල ලියලා තියෙන්නේ සංඝසතු ඉඩමකින් කිරිවැලක්වත් අදින්න එපා කියලා. සංඝසතු ඉඩමකින් අවසර නැතුව කෝටු කෑල්ලක්වත් කපන්න එපා කියලා. මොකද ඒවා මහා සංඝයාට අයිති. අද ඉන්න කෙනෙකුට වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමකට නමුත් හොඳයි කියලා අවසරයක් දෙන්න බෑ. ඒ දේවල් සමහරලාට ගිහි අය දන්නෙත් නැහැ. පන්සලට ගිහිලා ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවොත් අහවල් ඉඩමින් අපි කෝටු ටිකක් කපා ගන්නද කියලා ලොකු හාමුදුරුවන්ට එක හෙලාම හොඳයි කියලා කියන්න බෑ. හරියටම නම් සංඝයා රැස් කරවලා සංඝයාගේ අනුමැතිය අරගෙන තමයි අවසරයක් දෙන්න ඕනේ. එහෙම නැතුව තමන් වහන්සේ විතරක් ඉන්නවා නම් අවසර දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
නමුත් සංඝයා රැස් කරවන්න පුළුවන් නම් රැස් කරවලා අවසරයක් දෙන එක තමන්ගේ රැකවරණයටත් බොහොම වටිනවා. තව සඳහන් කරනවා පින්නතුනි හනස්සක් පොල් පිත්තක් පොල් කොළයක් මේ පොතේ සඳහන් කරනවා මම සංඝ සතු පොල් ඉරටුවක්වත් ගත්තේ නැහැ කියලා. මේ කරුණ අපි දැනුවත් වෙන එක හරි වටිනවා. එහෙම දෙයක්වත් ගන්න එපා කියලා කියනවා. නමුත් සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා පොල් වත්තක නම් ආරාමේ තියෙන්නේ ලිපට දාන්න හනසු වැහිඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පොල් කොළ ටිකක් අරගෙන යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒ අයට එපා කිව්වොත් තැන ගිහිල්ලා ස්වාමින් වහන්සේට හොඳටම චෝදනා කරන්නත් පුළුවන්. අපි මෙච්චර දේවල් කරනවා අපිට හනස්සක්වත් දෙන්නේ. ගහයට වැටිලා දිරලා යන හනස්ස ගත්තහම මොනවා වෙනවද? ආන් එහෙම දැඩිසේ චෝදනා මුඛයෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා සඳහන් කළා එකවරක් දෙවරක් ඒ අයට අවවාද කරන්න. ඒ අවවාදයේ නුරුස්සනවා නම් නැවත කියන්න යන්න එපා කියලා. මොකද සමාජයේ ගිහිල්ලා Tamanට අපකීර්තියක් හදන නිසා. නමුත් ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. සංඝ සතුයි කියලා කියහම ඒක සරියුත් මහරහතන් වහන්සේගේ ඉඳලා අයිති. අද නැතත් සංඝ සතු කරනකොට එහෙමයි. මතු අනාගතයට මොනතරම් ප්‍රමාණයක් මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා පහළ වෙයිද? ඒ සියලු දෙනා වහන්සේටම අයිති. ආන් ඒක නිසායි තනි පුද්ගලයෙකුට ඒකමතික තීරණයක් ගන්න යම් වෙලාවක අපහසු වෙන්න පුළුවන්කම තියෙනවා. මේවා ශාසනයේ බොහොම ගැඹුරු විනය කාරණා. ආන් ඒ නිසා අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. අපේ අතීතයේ වැඩිහිටියෝ ළඟ පුරුද්දක් තිබුණා පන්සලෙන් ගේට්ටුවෙන් පිට වෙලා යනකොට පාද දෙකක් පිහලා යන්නේ. ඒ පන්සලේ තියෙන වැලියටයක්වත් ගෙදර එන්න එපා කියලා. සමහර වෙලාවට පන්සලට ගිහිල්ලා ගහක කොළක තියෙන කිසිම දෙයකට අත තියන්නේ නැහැ. ඒ දේවල් වලට ගින්දරට වගේ බය වුණා. පන්සල අපිරිසිදු කරන්න කවදාවත් උත්සුක වුණේ නැහැ. අපිරිසිදු නම් පිරිසිදු කරනවා මිසක් අපිරිසිදු කරලා යන සිරිතක් තිබෙන්නේ නැහැ. නමුත් ඒ දේවල් නොදැනගත්තාම අපි අතින් හරියට අකුසල් සම්පූර්ණ කරගන්නවා අපි. එතකොට මේ කාරණාවත් එක්ක මෙතන කාක ප්‍රේතයා ගැනත් සඳහන් කළා, අහි ප්‍රේතයා ගැනත් සඳහන් කළා. අහි ප්‍රේතයා ගැන සඳහන් කරනකොට මුගලන් මහරහතන් වහන්සේ මේ අහි ප්‍රේතයා දැකලත් සිනහ පහල කළා. සිනහ පහල කළේ අහි ප්‍රේතයා දැකලා. මේ කතාව කියන්න ගියපු නිසා තමයි කාක ප්‍රේතයා ගැන සඳහන් කළේ. ඉතින් උන්වහන්සේ සඳහන් කළා මේ අහි ප්‍රේතයත් 25 යොදුනක් විතර දිගයි කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි මොග්ගල්ලාණන් කී කතාව ඇත්තයි. මමත් බුදු වෙච්ච දාම මේ අහි ප්‍රේතයා දැක්කා. හැබැයි අද වෙනකන් කාටවත් මම කීවේ නෑ. ඇයි මේක පිළිගන්න බෑ කාටවත්? බුදු මුවින් දේශනා කරපු යම් වචන මාත්‍රයක් පිළිගන්න බැරි නම් ඒක විශ්වාස නැත්තම් ඒක භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඔහුගේ හිතේ තියෙන සැකයක්. ඔහුට බුදුන් සරණ නෑ. ආන් ඒ නිසා මම මේ කතාව කීවේ නෑ. නමුත් දැන් මොග්ගල්ලාණන් මට සාක්ෂියට ඉන්නවා. ඒ හින්දා මම කියනවා මම බෝධි මූලයේදීම මේ අහි ප්‍රේතයව දැක්කා කියලා. මේ වෙලාවේ සඳහන් කළා ඔබලා කෙරෙහි අනුකම්පාවෙන් ඒ වගේ මෙතෙක් නොකිය හිටියත් මං අද මේ කාරණාව සඳහන් කරනවා සාක්ෂියක් ඇති නිසා. බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා නැවතත් මහණෙනි පෙර බරණැස් නුවර වැසියෝ ඒ නගරයේ ගොදුරු ගමක් කරගෙන ගම් ඉවුරක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් පන්සලක් හදලා දුන්නා. නගරයේ ගොදුරු ගම කරගෙන ගංගා තීරයේ පසේ බුදුරජාණන් වහන්සේට පන්සල හදලා දුන්නා. එතකොට පන්සලට වඩින්නේ මේ කුඹුරක් හරහා. මේ පිරිස් කුඹුරු වැඩ කරන කාලෙට මිනිස්සු කුඹුර හරහා පන්සලට යනවට හරි අකමැති. මේ අය කල්පනා කළා මේ පන්සල තියෙන හින්දා තමයි මේ කරදරේ. මේ පන්සල විනාශ කරලා දැම්මොත් මේ කරදරේ නැතුව යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට වැඩියට පස්සේ මේ පිරිස පන්සලට ගිහිල්ලා මේ කුඹුරු හිමියා පන්සලට ගිහිල්ලා පන්සල කැඩුවා. කඩලා ගිනිබත් කළා. වෙනද වගේම මිනිස්සු පසේ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා බණ අහලා එන්න පන්සලට යන්න පිටත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ කරගෙන වැඩම කරාම පන්සල විනාශ කරලා. උන්වහන්සේ වෙනත් ප්‍රදේශයකට අහසින්ම වැඩියා. නමුත් මිනිස්සු ඇවිල්ලා බලහම බුදුරජාණන් වහන්සේ නැහැ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ වැඳලා පුදලා බණ අහලා එන්න ගියා කියලා කියහම පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියන්නේ නේද කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න හොඳට පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරපු තැන් ගැන අපේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. මේ පිරිස ගිහිල්ලා බැලුවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් නැහැ. පන්සලත් දෙවිලා. මේ අතරේ අර ගිනි තියපු පුද්ගලයාත් ආවා. ඇවිල්ලා කීවා මමයි පන්සල පිච්චුවේ කියලා. ඇයි ඒ කියලා ඇහුවා. තමන් මූණ පාලා තියෙන ගැටලුවක් කීවා. මිනිස්සු ඒ වෙලාවේ ඒ මිනිහයාර ගහලම මැරුවා. මැරුණ ගමන් නිරයවල් වල දුක් විඳලා මේ වාගේ പ്രേත ආත්මික ආයිපදුණා. අන්න ඒ പ്രേතයා තමයි මේ අහි പ്രേතයා. 25 යොදුනක් දිගයි. ගින්දරෙන් හැම වෙලාවෙම පිච්චෙනවා. මේ කාරණාව ගැන හර දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති දහන්තං බාලමන් වේති බස්මච්චන්නෝව පාවකෝති. මේ ගාථා රත්නේ දේශනා කළා. යමෙක් විසින් කරන ලද පාප කර්මය දෙව් අවස්ථාවේම මිදෙන්නේ නැති කිරි වගේ. කරපු අවස්ථාවේම විපාකයට අකුසලයේ නොපෙරළෙන නිසා අලුවලින් වැසුණු ගින්නක් වගේ පාපී පුජ්‍යලයා දවමින් පිටිපස්සෙන් ලුහු බඳිනවා කියලා සඳහන් කළා. නහි පාපං කතං කම්මං සජ්ජු කීරංග මුච්චති. පිනතන මේ කාරණාව නහි පාපං කතං කම්මං කියලා සඳහන් කරාම කළ පාප කර්මය ඒ කළ කෙනෙහිම විපාක දෙන්නේ නැති බව සඳහන් කරනවා. මේ ජීවිතේ මිනිස්සු ඕන තරම් පව් කරනවා. සාමාන්‍ය නෙමේ හරි භයානක පව් කරනවා මිනිස්සු. කොයි තරම් භයානක කර්ම මිනිස්සු රැස් කරනවද? සමහර කෙනෙක් ඔය සුනකයෝ බලලුන් වාගේ සත්තු තමන්ගේ ගෙවල් වලට එනවට කැමති නෑ. ඒගොල්ලෝ ආයේ නොඑන්න වළක්ව ගන්න මොනවද කරන්නේ? නිතර එහෙම සත්තු එනවනම් හොඳ වතුර මුට්ටියක් පස්සලා තියාගෙන ඉඳලා එනකොට උණු වතුර ගහනවා. බොහොම උජාරුවට ගිහිල්ලා අල්ලපු ගෙදර කට්ටියටත් කියනවා උණු වතුර ටිකක් ගහන්නකෝ.
එතකොට අය එන්නේ නැහැ කියලා. ගහන්න ඕනේ හැටි, ගහන්න ඕනේ තැන් ඒවත් කියනවා. ශරීරයේ හරි සියුම් තැන් වලට හොඳට පිච්චෙන තැන් වලට උණු වතුරෙන් පහර දෙනවා ඇති. නමුත් හිතනවාද මේ කර්මය කොච්චර භයානකද කියලා? ඒක ඒවල විපාක දෙන්නේ නැහැ. ඒකින්ද දැනෙන්නෙත් නැහැ. නමුත් මේක විපාක දෙන්න ගත්තාම මුලින්ම ලෝදියේ හැලියවල් වල බහැලා විපාක දෙයි. ඊට පස්සේ තවත් නොඑක් ආත්මවල ඉපදෙලා අනන්ත විපාක හම්බ වෙයි. කවදා හරි දවසක මනුස්ස ලෝකෙක ඉපදුනත් උණු වතුරෙම තැම්බි තැම්බි මෙරළෙයි. ඒක කර්මයක් කොයි තරම්නම් භයානකද? මහරහතන් වහන්සේ නම තෙල් කටාර මේ දාලා පුච්චපු වෙලාවේ අවශ්‍ය නම් නිරෝධ සමාපත්තියට සමවැදිලා තෙල් කටාර මේ වැඩ ඉන්න තිබ්බ පිච්චෙන්නේ නැති. නමුත් රහතන් වහන්සේ බැලුවා ඇයි මට මෙහෙම විපාකයක් දෙන්නේ? හුඟක් ඈත කාලේ පුංචි සිද්ධියක් තමයි මුල් වෙලා තියෙන්නේ. ඒ හුඟ ඈත සංසාරේ ගොපල්ලි. ගොපල්ලා කිරි දවාගෙන ඇවිල්ලා කිරි මුට්ටියේ උණු කරනවා. හදිසියෙම මැස්සෙක් වැටුණා. හැන්දෙන් අරන් අහක දාන්න තිබ්බා. නමුත් කම්මැලිකමට එහෙම්මම කාල් ගාලා දැම්මා. ඒ කර්මයේ තවත් අවශේෂ භාගයක් රහත් වෙලත් මේ විඳවනවා. එයා කිරි මුට්ටියේ මහරහතන් වහන්සේ විඳවන්නේ තෙල් ඇතිවි. එහෙමනම් මෙහෙම උණු වතුර ගහන්න ගියහම කොහොම විපාක දෙයිද කියන කාරණාවල් හිතා ගන්නවත් බැරුව යනවා. ඒ නිසා කර්මය කියන ධර්මතාවය ඊ타ත්ම බලවත්. තව සමහර අය තව සත්තුන්ට කරන අපරාධ දැක්කහම මේ දේවල් ආත්ම කෝටි කීයක විපාක දීලා කොහොම විඳවලා ඉවර කරයිද කියන දේවල් හිතා ගන්න බැරි තරම්. එතකොට අපි අර කාක ප්‍රේතයා ගැන කතා කරනකොට කපුට සඳහන් කළා මේ සංඝසතු දේව උනේත් නෑ නමුත් පාත්‍රයෙන් බත් කෑවා කියලා. වර්තමානයේ ඊට වඩා හුඟක් භයානක දේවල් දකින්න තියෙනවා. බිම්බිසාර රජුරුවන්ගේ ඥාති ප්‍රේතයින්ට වෙච්ච දේ අපි අහලා ඇති. එතන කොහොම කතාවක්ද තියෙන්නේ? පෙරත් දන් දෙන ස්වාමියා බිම්බිසාර රජුරුමයි. නමුත් හදිස්සි කටයුත්තකට යන්න වුණා. ඒ හින්දා තමන්ගේ ඥාති පිරිසට කිව්වා මේ සියල්ල සූදානම් කරලායි තියෙන්නේ සංඝයා වැඩිවම දන් දෙන්න කියලා. පුංචි ළමයි ඇඬුවා. සංඝයාට දෙන්න ඉස්සලා ළමයින්ට දුන්නා. තමනුත් කෑවා. සංඝයා වෙනුවෙන් වෙන් කරපුවා. ඒක නිසා තමයි මේ බුද්ධාන්තර ගණනාවක් මේ විදිහට දුක් විඳින්නේ. වර්තමානයේ ওই දේවල් ඔහොමම වෙනවා. ඒ බණ අහන්නේ නැහැ. කර්මයේ කර්මඵලයේ ගැන දන්නේ නැහැ. අකුසල් රැස් කරගන්නවා සීමාවක් නැතුව. සමහර වෙලාවට බොහෝම ශ්‍රද්ධාවෙන් සංඝයා වෙනුවෙන් පිළියෙල කරගෙන එන ප්‍රණීත අතුරුපස වර්ග ව්‍යංජන වර්ග සමහර අය පින්කමේ කොහාටවත් යොදන්නේ ඒවා සංගවලා තියෙනවා. සියලුම කටයුතු ඉවරලා ස්වාමින් වහන්සේලා වැඩලා අනික් මිනිස්සුත් කෑම බීම අරගෙන පිටත් වුණාට පස්සේ තමන් යනකොට සංගවපු දේවල් අරගෙන යනවා. එහෙම නැත්නම් තමන් කෑම කනකොට ඒ දේවල් අරගෙන ඒ අය භුක්ති විඳිනවා. සාමාන්‍යයෙන් පින්කම් ගෙවල් වල එහෙම දේවල් බොහෝසේ දකින්න තියෙනවා. නමුත් කී කාලයකට කොහේ යන්න හිතාගෙනද කියන කාරණාව තේරෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි පින්නතුනි අපි ඒ වාගේ පින්කම් කරනකොට භික්ෂුන් වහන්සේලා වළඳලා නමුත් ඉතුරු වෙන ආහාර පාන තියෙනවා. ඒ දේවල් නමුත් අපේ පරිහරණයට ගත්තත් අවේලාවනි කියලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා පරිහරණයට ගන්න එක හරි වටිනවා.
මොකද සංඝසතු වෙච්ච ආහාර කොටස්. මධ්‍යාහණයෙන් පස්සේ සංඝයාට කැප නැති බව ඇත්ත. නමුත් අවසරයක් ඉල්ලන්න ඕනේ ස්වාමීනි මේ ඉතුරු ආහාර පානවලට අපි මොනවා කරන්නද කියලා. ඔබලා කැමති දෙයක් කරගන්න කිව්වොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් විහාරයට යවන්න කිව්වොත් අපි අනිවාර්යෙන් යවන්න බැඳලා ඉන්න ඕනේ. ඒ හින්දා එහෙම කියයිද නැද්ද කියලා දන්නේ නැති නිසා විශේෂයෙන්ම විමසලාම තමයි අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ. ඒ වාගේ කාරණා පිළිබඳව මනාව දැනුවත් වෙන එක නොදැනම නිරයට හැදෙන පාරවල් වහගන්න ලැබෙන අවස්ථා. නිතර නිතර බණ අහනවා නම් මේ දේවල් දැනගන්න ලැබෙනවා. බණ අහන එකේ වටිනකම එතකොට හොඳට තේරෙනවා. ඊළඟට මෙතන සඳහන් කළා බාලං අන්ත්වේති බාලයා ලුහු බැඳ පස්සෙන් යන්නේ දහන්තං බාලමන් වේති කියන එක බාලං අන්ත්වේති කියලා සඳහන් කරනවා. බාලයා ලුහු බැඳ පස්සෙන් යන්නේය. බස්මච්චන්නෝව පාවකෝ අලු වලින් වැසුණු ගින්නක් වගේ. කවුද බාලයා ලුහු බැඳගෙන පස්සෙන් යන්නේ? ඔහු විසින්ම රැස් කරගත්ත අකුසල කර්ම. බාලයා කියන්නේ අඥානය. අඥානයගේ පසුපස්සෙන් මේ අකුසල් එළවගෙන යනවා. නිරයත් විපාක දෙනවා. අවශේෂ කර්මයේ പ്രേත ලෝකෙත් විපාක දෙනවා. තව කර්ම තිරිසන් ලෝකවලත් විපාක දෙනවා. එහෙම විපාක දෙදී ආයේ ලේසියෙන් ළඟක සුගතියකුත් නැහැ. නැවත කර්ම රැස් වෙවි විපාක දෙනවා. හරියට නිකන් අලු යට තියෙන ගිනි අඟුරු වගේ. අලු ගොඩෙන් වැහිලා තියෙනකොට මොකවත් නැහැ වගේ තමයි පේන්නේ. නමුත් අඩිය තියපු ගමන් යට අඟුරු තියෙනවා. අද අපිත් මෙහෙම ඉන්නකොට පෙර ඒ වාගේ කරපු කර්ම නැහැ වාගේ තමයි අපිත් හිතාගෙන ඉන්නේ. නමුත් අපි කොයිතරම් භයානක දේවල් කරලා ඇද්ද? යකඩ රත් කරලා සත්තුන්ගේ ඇඟේ තියලා ඇති. අපිත් අර වගේ එනකොට උණු වතුරෙන් පහර දීලා ඇති. තවත් ඊට වඩා රත් කරපු තෙල් වලින් පහර දීලත් ඇති. තාමත් ඒ කර්ම අපිට විපාක නොදුන්න නිසා තාම මෙහෙම ඉන්නවා. කවුද දන්නේ තෙල් චාත්තියක් හැලිලා පිච්චිලා මැරෙයිද කියලා? කවුද දන්නේ උණු වතුර හැලියක් වැටිලා භාගයක් පිච්චෙයිද කියලා? සමහරලාට පිච්චෙනවා. උයාගත්ත ව්‍යංජනයේ බිම බාලා තියෙනකොට කකුල උඩ හැලිලා පාද පිච්චිලා යනවා. තේ වතුරක් කරන්න ගත්ත වතුර කේතලේ සමහරලාට ඇඟේ හැලෙනවා. මේවා අපි හිතන්නේ නෑ පෙර සම්බන්ධයක් තියෙනවා කියලා. නමුත් ওই දේවල් වල පෙරත් සම්බන්ධකම් තියෙනවා. සමහර අය විදුලි සැර වැදිලා මැරිලා යනවා. මේ කාලේ අපි විදුලි සැර වද්දලා මරන්න නොයෙක් උපක්‍රම යොදනවා. ඉතින් මේ හැම එකක්ම බාලයා පිටිපස්සෙන් එනවා කියලා සඳහන් කළේ ඒකයි. බස්මච්චන්නෝව පාවකෝ පේන්නේ හොඳට ඉන්නවා. නමුත් පෙර කරපු අකුසල කර්මය බොහොම අප්‍රසන්න විදිහට ගිනි අඟුරු වගේ බැබලි තියෙනවා සුදුසු වෙලාව එනකන්. ඒ වෙලාව ආපුවම විපාකය බොහොම බිහිසුණි. හැබැයි පින්නතුනි එදා බාලයෙක් හැටියට අකුසල් කළා. මෙදා සත්පුරුෂයෝ ඇසුරු කරලා ප්‍රඥාවන්තයෝ වෙන්න පුළුවන් වුණා නම් ඔවුන් වැඩියෙන් යොමු වෙන්නේ කුසල් වලට. මොනතරම් බර අකුසල් තිබුණත් ඒව ඈත් කරන්න බැරි වෙයි. නමුත් වැඩියෙන් කුසල් කරනකොට මෙහි කුසලයේ ශක්තිය බලවත් වෙන්න අර අකුසල් වලට එන්න පුළුවන්කමක් නැතු වෙනවා. ඒ පුද්ගලයා බලවත්. ආන් ඒ හින්දා ඊළඟ භවයක නමුත් විපාක දෙන්න ඒක එහෙමම තියෙනවා. නැතුව යන්නේ නැහැ. මේ ජීවිතේ බැරි වුණොත් ඊළඟ ජීවිතේ හරි ඒකේ පලිය ගන්නවා. අකුසලය විසින්. කුසලයේ බලවත් කරගෙන ඔය අතරතුර
මාර්ගඵලයක් ලබන්න පුළුවන් වුණා. අන්න එදාට අර අකුසල් ඔක්කොම ඇකිලිලා යනවා. ඇකිලිලා යනවා කියලා කීවට සතර අපායට ගෙනියන ප්‍රමාණය විතරයි ඇකිලෙන්නේ. සෝවාන් මාර්ගයේ ලැබුවත් තව ආත්ම 7ක් උපදිනවා. අන්නේ මනුස්ස ලෝකේ උපදිනකොට උණු වතුර හැල්ලා පිච්චෙන්න පුළුවන්. ගිනි අඟුරු ගොඩේ වැටිලා පිච්චෙන්න පුළුවන්. ඒක නිසා සතර පායට ගෙනියන්නේ. හැබැයි නිවන් දකින්න තුරු මෙලව දෙන්න තියෙන විපාක ඒකාන්තයෙන් විපාක දෙනවා. නමුත් මෙලව විපාක දෙන එකට මොනව හරි කරගන්න පුළුවන් වෙයි. සතර පාය ගියොත් තමයි බේරෙන්න ක්‍රමයක් නැත්තේ. ආන්ගේ නිසා ඕන තරම් නොයෙක් දේවල් වෙනුවෙන් අකුසල් කරන්න යෙදුන ඉදිරිපත් වුණා ඉන්නවා. හැබැයි ප්‍රඥාව ඉදුවා. දැන් සමහර අය සමහර ලාවට ප්‍රශ්න කරනවා රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රජවරු යෝධයෝ වගේ අය ඒ අයට පව් නැද්ද කියලා. නැත්තේ නේ. නමුත් හැබැයි පස්සේ මහා පිංකම් කළා. ඒ කුසලයේ බලය නිසා සමහර අය දෙව්ලොව ගියා. ප්‍රඥාවන්තයි දෙව්ලොව ගියත් නිකන් ඉන්නේ එහෙත් පිං කරනවා. එහෙම පිං කර කර සමහර වෙලාවට සෝවාන් ඵලයේ හොයාගෙන යනවා. එතකොට අර අකුසල් වල බලය නිරයට ගෙනියන්න තරම් ප්‍රබල නැතුව යනවා. මේ ප්‍රඥාවන්තයන්ගේ හැටි. නමුත් බස්මච්ඡන්නෝව පාවකෝ මේ අලු යට ගින්දර වගේ මේක පස්සෙන් එලව ඇවිල්ලා පහර දෙන්නේ කාටද? බාලයට. දහන්තං බාලමන් වේති බස්මච්ඡන්නෝව පාවකෝ. බාලයාගේ පස්සෙන් එලව වෙනවා. ඒ බාලයා එතනත් කර්ම තියෙනවා මෙහෙත් ඇවිල්ලා රැස් කරනවා. එතකොට අර කර්ම වලටත් ලං වෙන්න හරි ලේසි. අන්න ඒ නිසා අකුසලය කර්මය කියන ධර්මතාවය මොන තරම් භයානකද කියන කාරණාව හැම වෙලාවෙම හිතන්න ඕනේ. යම් කර්මයක් කරන්න ලෑස්ති වෙනකොට ඒකාන්තයි මේක මට දවසක විපාක දෙන දෙයක්මයි නෑ කියලා හිතන්න මේපා. මොන කර්මයද කරන්නේ ඒක දවසක අනිවාර්යයෙන්ම මට විපාකයක් බවට පත් වෙනවාමයි කියන කාරණාව මනාවම අවබෝධ කරගෙන තමයි කර්ම කරන්න ඕනේ. ලැජ්ජාව සහ බය. සප්තාර්ය ධනයේ කොටස් දෙකක්. ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්න. බය වෙන්න ඕනේ පව් කරන්න. ඇයි බය වෙන්නේ? මේක මටත් අනුරූපව එකවතාවක් නෙමේ 100,000 වර එනවා. ලැජ්ජ වෙන්න ඕනේ පින් කරලා අරගත්ත ඉන්ද්‍රියන් කුසල් වඩන්න මිස අකුසල් වඩන්න ගත්තා නෙමෙයි කියන කාරණාව ගැන හිතන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මේ පාවක නම් ගින්නයි කස්ලෝ රෙදිපිලි ආදීහි පිරිසිදුකම දීප්තිය අලුලා මැදීමෙන් සේදීමෙන් ඇති කළ හැකිය. අලු භස්ම භස්මච්ඡං නොව පාවකු. භස්ම කියලා කියන්නේ අලු, පාවක කියලා කිව්වේ ගින්න. ඊළඟට සඳහන් කළා භස්මයයි සඳහන් කළේ ඒ නිසා සමහර වෙලාවට වස්ත්‍ර වාගේ දේවල් පිරිසිදු කරන්න මේ අලු පාවිච්චි කරනවා කියලා සඳහන් කරනවා. යම් කිසි බඳුනකට දොවාගත් කිරි ආදියට මේ මුහුන් ටිකක් එකතු කරාම ඒ කිරි මිදෙන්න පටන් ගන්නවා. සඳහන් කරනවා මේ වගේ මුහුන් නොදමන ලද්දේ නම් හෝ බඳුන් ආදී ඇඹුල් රසිති අන් බඳුනක නොබාහන ලද්දේ නම් මේ කිරි නොමිදෙයි කියලා. එහෙනම් කිරි මිදෙන්න මුහුන් වගේ දෙයක් නැත්තම් සුදුසු භාජනයක් ඒ වගේ දෙයකට දාන්න ඕනේ කියලා මෙතන සඳහන් කරනවා. ඒ වගේමයි පින්නතනි පාප කර්මය කරපු ගමම්ම විපාක දෙන්නේ. දොවපු ගමම්ම කිරි නොමිදෙනවා වගේ පාප කර්මය කරපු ගමන් විපාක දෙන්නේ. ඒක තිබිලා පැහැෙනවා.
පැහිලා නිකන් රා වගේ බවට පත් වෙනවා. දැන් ආසව කියලා වචනයක් තියෙනවා. ආශ්‍රව කියලා අපි කතා කරනවා. මේ කර්මය පැහිලා විපාක දෙන්න සුදුසු මට්ටමටපත් වෙනවා. ඒකයි කරපු ගමන් විපාක දෙන්නේ නැත්තේ. පැහිලා තියෙනවා. දැන් මෝරලා තියෙන කර්මය සුදුසු වෙලාවේ අපිට ඒක උපරිමයෙන් පහර දෙන්න පුළුවන් ප්‍රමාණයෙන් පහර දීලා විපාක දෙනවා. මෙන්න මේ නිසා හැම මොහොතකම තමන්ගේ ජීවිතේ අකුසල කර්ම වලින් මුදා ගන්න, අකුසලයෙන් බේර ගන්න, අකුසල පක්ෂයට ගමන් නොකරවන්න උත්සාහ දරන්න ඕනේ. සමහර වෙලාවට වැරදි පූජාවකටවත් සම්බන්ධ වෙලා අපිට අඩුපාඩු සහිත විපාක එතකොට සංසාරේ ලැබෙනවා. වැරදි පූජාත් ඕන තරම් තියෙනවා. මොකද දුන්න හැටියටනේ ලැබෙන්නේ. අපි දෙන්නේ යම්සේද අපේ ප්‍රතිඵලයත් එහෙමයි. පිරිසිදු නැතුව දුන්නොත් අපිටත් පිරිසිදු නැතුවම හම්බ වෙනවා. හවසට පූජා කරනකොට පෙරන්නේ නැතුව දුන්නොත් ඒක සිල් කැඩෙන්න හේතු වෙනවා. අපිත් සංසාරේ හරියටම සිල් රකින්න ගියහම අපිටත් සිල් කැඩෙන්නම කරුණු කාරණා එකතු වෙනවා. කොච්චර හොඳට රැක ගන්නවා කියලා හිතුවත් කැඩෙන්නම තමයි කරුණු එකතු වෙන්නේ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට පූජා කරන සමහර මල් වාගේ දේවල් පිච්චිලා ගියපුවා සමහරලාට පූජා වෙනවා. ඉතින් එතකොට අපිට හම්බ වෙන විපාකයත් ඊට සමාන වෙනවා. ඒ නිසා පූජාවක නමුත් අපිට හරියට පරිස්සම් වෙන්න වෙනවා. හරියටම නිවැරදිව කරගන්න දෙයක් අපිට හරි වටිනවා. පරිස්කාරයක් පූජා කරන්න ගියාම දැන් සමහර වෙලාවට අඩුපාඩු සහිත වෙනවා. සිවුරු මහන්න ගියාම සමහර සිවුරු මහලා ඉවර වෙච්චාම සිවුර නමන්න ගිහිල්ලා බලහම එක කොනක් දිගයි. අර සාමාන්‍යයෙන් හතර මුල්ල හරියටම සකස් වෙලා නැහැ. එහෙම වෙච්චාම පොරවන්න ගියාම එක පොටක් හැම වෙලාවෙම එල්ලෙන්න බලනවා. එහෙම නැත්නම් අර ගන්ටියෙන් ගැට ගහන්න ගත්තාම ඒක හරියටම ගැට ගැහිම සම්පූර්ණ කරන්න බැරුව වෙනවා. භික්ෂුන් වහන්සේලාට සිවුරු පෙරවීම සම්බන්ධයෙන් තියෙන ශික්ෂාපද එතකොට කැඩෙනවා. ඒකත් උන්වහන්සේලාගේ සීලයට paluddක් බවට තමයි පත් වෙන්නේ. එතකොට මගේ පූජාව නිසා උන්වහන්සේලාගේ ශික්ෂාපද paludu වෙනවා. සංසාරේ මමත් සිල් රකින්න ගියාම මගේ ශික්ෂාපද වලටත් ඒ වාගේ paludu වීම එකතු වෙනවා. මෙන්න මේ වාගේ කරුණු කුසල පක්ෂයේ අකුසල පක්ෂයේ හැම පැත්තෙම සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම හැම පැත්තම සම්පූර්ණ කරගෙන කරන ටික හරියට නිවැරදිව කරාම සංසාරේ හරි සැප සහිතයි. ලැබෙන දේවල් වල අඩුපාඩු නැහැ. ලැබෙන දේවල් වල දෝෂ බවක් නැහැ. ලැබෙනකොට හොඳම විදිහට ලැබෙනවා. මේ වාගේ සසර මඟ සුවපත් කරගන්න අවශ්‍ය කරුණු කාරණා රාශියක් එකතු වෙනවා. එහෙනම් කුසල කර්ම කළත් අකුසල කර්ම කළත් කර්මයක් එකතු වෙනවා. කුසල කර්ම තුලත් අයිති විපාක එකතු වෙනවා. අන්න ඒ නිසා හැම වෙලාවෙම මේ අකුසලය ගරු වෙන්න හැදුවත් හැබැයි කුසලයේ හරි බලවත්. පවට වඩා පින හරි බලවත්. ඒ නිසා ටිකක් කරගත්තත් පිනෙන් ලොකු රැකවරණයක් තියෙනවා. හැබැයි එහෙම දේශනා කළා කියලා අපි පින්තුන් පින් ටිකක් කරන්න යොමු වෙන්න එපා. මොකද පෙර අපි කරගත්ත අකුසලය මොනතරම් බලවත්ද කියලා මෙදා දන්නේ නැති නිසා. කරන්න ලැබිලා තියෙනවා නම් උපරිමය කරනවා මිසක් ඒක කිසිසේත් අඩු කරන්නේ නැතුව කටයුතු කරන එක හරිම වටිනවා. අන්න එහෙම රැස් කරගත්ත කුසල කර්මයක් මේ ජීවිතෙන් සුගතියට යවයි. ප්‍රඥාව තිබුණොත් සුගතියෙන් සුගතියට යන්න මඟ හදයි. එක අවස්ථාවක් තම්බදාටික චෝරය කොසල් රජුරුවන්ගේ චෝර ඝාතකයා 55 අවුරුද්දක්ම මොනවද කළේ? මිනි මැරුවා.
හරි භයානක මිනිහෙක්. මුල්ම කාලේ හොරු කණ්ඩායමකට එකතු වෙන්න ගියානේ. හොරු කණ්ඩායමට ගත්තේ නෑ එයා. ඒ තරම්ම නපුරු මිනිහෙක්. හොර නායකයා ගාවට එක්ක ගියා. මෙයාගේ රැවුලත් තඹ පාටයි. ඉතින් හොර නායකයා කිව්වා මූණ දිහා බලලා මෙයා අපේ කණ්ඩායමට අරගෙන බෑ කියලා. තමන්ගේ පිරිසේ අය තරහ වෙන්නත් පුළුවන් ඒගොල්ලෝ එක්ක යන්නේ. ඒ හින්දා හොර නායකයා කියනවා මොහු හරි දරුණු පුද්ගලෙක්. ඒ කියන්නේ හොර නායකයා හරි ප්‍රඥාවන්තයි. ඔහු මහා පුදුම ප්‍රකාශයක් කරනවා මේ මිනිහා කොච්චර දරුණුද තමන්ට ජීවත් කරන්න අම්මා කිරිපුවාපු පියවුර කපලා කණ්ඩ හිතුනොත් ඒකත් කරන මිනිහෙක් මේ. ඒ හින්දා අපි ගාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ මනුස්සයා යන්නේ නැහැ. කණ්ඩායමට ගන්නෙත් නැහැ මිනිහා යන්නෙත් නැහැ. මේගොල්ලන්ගේ හිත දිනා ගන්න එයාලා හොරකමේ ගිහිල්ලා එනකොට උයලා තියෙනවා. එතන අස්පස් කරලා තියෙනවා. කාලයක් මෙහෙම කළා. ආයෙත් කණ්ඩායමේ අයට කියලා හොර නායකයාගේ අනුකම්පාව දිනාගත්තා. දිනාගෙන කණ්ඩායමට එකතු වුණා. දවසක් කණ්ඩායම රජුරවන්ට අහු වුණා. 500ක් ඉන්නවා 500ම අහු වුණා මෙයත් එක්ක 501යි. රජුරව හොර නායකයාට කතා කළා. කතා කරලා කිව්වා උඹට පුළුවන් නම් උඹේ අනික් පිරිසේ 500 දෙනාම බෙල්ල කපලා මරන්න. ඔබ මරන්නේ නැහැ. හොර නායකයා කිව්වා මගෙත් බෙල්ල කපන්න කීයටවත් මගේ පිරිස පාවලා දෙන්නේ නැහැ මම. ඊළඟට 500 දෙනාගෙන්ම ඇහුවා. හැමෝම කියන්නේ අපි මැරෙනවා මිසක් අපේ අය මරන්නේ නැහැ පාව දෙන්නේ නැහැ. අන්තිමට ගියේ තඹදා ටික ගාවට. මේ හැම එක්කෙනෙකුටම රහසින් ගෙන්නලා අහන්නේ අරයගෙන් රජ්ජුරුව එහෙම අහලා බව අනික් කට්ටිය දන්නේ නැහැ. රහසින් අහන්නේ. තඹදා ටිකත් ගෙන්නවල ඇහුවා. උඹ ඉතුරු කරනවා උඹට ජීවිත දාණය දෙනවා. උඹට පුළුවන් ද මුම් 500 මරන්න? හා කීවා. හොර නායකයා ඒකනේ කිව්වේ මෙයා හරි දරුණු මිනිහෙක්. 500 දෙනාම මැරුවා. අන්න එදා චෝර ඝාතක තනතුර දුන්නා. එදා ඉඳලා 55 අවුරුද්දක් දංගෙඩියට යවන මිනිස්සුන්ගේ බෙල්ල කැපුවේ මෙයා. හැබැයි ඔය බෙල්ල කපනකොට එකපාර කපන්න ඕනේ. දෙපාරක් කොටන්න බෑ. දැන් වයසයි රාජපුරුෂයෝ දැක්කා දැන් කඩුවෙන් දෙතුන් පාර කොටනවා. රජුරවන්ට කිව්වට පස්සේ විශ්‍රාම දුන්නා. එදා හිතුණා අලුත් ඇඳුම් ඇඳලා හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳලා සුවඳ ගල්වලා අද හොඳ කැඳක් බොන්න ඕනේ කියලා මෙයා කැඳ බොන්න ආසයි. දරුවන්ට කැඳ හදන්න කිව්වා ඇඳුම් ගෙනත් දෙන්න කිව්වා. නාගෙන ඇවිල්ලා කැඳ කෝප්පෙත් තියාගෙන ඉඳගෙන ඉන්නවා පාර දිහා බලාගෙන. මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැක්කහම ලොකු පැහැදීමක් ඇති වුණා. අනේ මගේ ජීවිතේ කවදාවත් දානේ වේලක් දීලා නැහැ. තව මොනවට ප්‍රමාද වෙනවද? උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. මම කැඳ කෝප්පයක් අතේ තියාගෙන ඉන්නවා. පූජා කරගන්න විතරයි තියෙන්නේ. ගිහිල්ලා ආරාධනා කරලා වැඩමවගෙන ආවා. කැඳ කෝපේ පූජා කළා. උන්වහන්සේ කල්පනා කළා බණ ටිකක් කියන්නත් හොඳයි. නමුත් හිත දිහා බැලුවා කීවොත් වැටහෙන මට්ටමේ ඉන්නවද කියලා. වැටහෙන මට්ටමේ ප්‍රඥාවක් තියෙනවා. ඒ වුණාට කැඳ බොන්න පුදුම තණ්හාවක් තිබ්බනේ. ඉතින් කැඳ කෝපේ පූජා කළාට කැඳ ගැන තව හිතේ තියෙනවා. ඒ හින්දා කිව්ව උපාසක මහත්තයා එහෙනම් ගෙට ගිහිල්ලා කැඳ ටිකක් බීලා එන්න කියලා. කැඳ බීලා ආපහු ආවට පස්සේ එයාට අනුශාසනාවක් කළා. ඒ ගැනත් පැහැදිලා රහතන් වහන්සේගේ පිටිපස්සෙන් පාරෙන් එහා පැත්තට යනකන් ටිකක් දුර ගියා. මගට ගිහිල්ලා ස්වාමීනි මට අවසරයි කියලා හැරුණා. හැරිලා ගෙදර එන ටිකට එළදෙනකගේ වෙස් ගත්ත යක්ෂණියක් මගදී ඇනලා මැරුවා. මැරෙනවත් එක්කම තව්තිසාවේ ගිහිල්ලා ඉපදුණා. එයි මේ තමයි
ඒ වෙලාවේ හිතේ තිබ්බ චිත්ත ප්‍රීතිය. මහරහතන් වහන්සේට දන් දීලා හිතේ තිබුණ ප්‍රීතිය. නමුත් අර අකුසල් කරපු මනුස්ස ඝාතනය ඉවරද? නෑ. ඒක ඊළඟ භවයේ කාය විපාක දෙනවමයි. කර්මයගේ හැටි එහෙමයි. දෙව්ලොව ගියපු චෝර ඝාතක දෙව්ලොවින් බනහලා පින් කරලා සෝවාන් වුණොත් එහෙම සතර අපායේ ගිහිල්ලා විපාක දෙන්න කර්ම ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කොහොම කරගනීද කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් කොච්චර පව් කළත් කුසල කර්මයේ ඉස්සර වුණොත් ඒක හරි බලවත් කියන කාරණාව මෙතන සඳහන් කරනවා. පිළිතුරේ අපේ බණ පොතේ ධම්මපද පාළියම සඳහන් කරනවා විශේෂයෙන් එක තැනක පසේ බුදුරජාණන් වහන්සේ නමකට ආරක්ෂාව හදාපු එක සුනකේ අවස්ථා 7ක් මරණයෙන් බේරෙනවා. සුනකයා පස්සේ මැරිලා ළමෙක් වෙලා ඉපදෙනවා. සුගතියේ ඉඳලා ඊට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා උපදිනවා. පෙර කරපු කර්මයක් නිසා ඒ ළමයා උපදින්නේ වෛශ්‍යාවකට. වෛශ්‍යාව පිරිමි ළමයිට කැමති නෑ. ඒ හින්දා ඉපදුනාට පස්සේ බැලුවා බලහම පිරිමි ළමේ කහල්ගොට්ට විසි කරලා ගියා. හැබැයි තව මිනිහෙක් පස්සෙන් එනකොට ළමයෙක් දැක්ක මිනිහා ගෙදර අරන් ගියා. නගරේ ඉන්න සිටුවරයා රජමැදුරට යනකොට පොරෝහිත බමුණ හම්බුණා. අද දවසේ විශේෂත්වය මොකද්ද කියලා ඇහුවා. කිසිම දෙයක් නැහැ. හැබැයි අද පිරිමි දරුවෙක් මේ නගරේ ඉපදුනා නම් ඔහු අනාගතයේ මේ නගරේ සිටුවරයා කියලා කිව්වා. හෙව්වා ඊට පස්සේ. මොකද තමන්ගේ බිරිඳත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. තාම දරුවා බිහි කරලා නැහැ. හෙව්වා. කවුද ඉපදිච්ච පිරිමි දරුවා? අන්තිමට හම්බුණා කහල්ගොඩේ ඉඳලා ගෙනිහින් කියලා. ගෙනියපු මිනිහට සල්ලි දීලා ළඟට ගත්තා. කල්පනාව මගේ බිරිඳ ගැහණු දරුවෙක් බිහි කළොත් මොහුට විවාහ කරලා දෙනවා. මගේ බිරිඳත් පිරිමි දරුවෙක් බිහි කළොත් මොහු මරනවා. දෙකෙන් එකක් කරන්නයි තියාගෙන ඉන්නේ. අන්තිමට ඈත් බිහි කළේ පිරිමි දරුවෙක්. ඊට පස්සේ ආයෙත් අර දාසියට කිව්වා මෙයා ගෙනහිල්ලා ගව ගාලෙන් තියන්න. දොරටුව ගාව. ගවය ටික උදේ මැරියහම පෑගිලා මැරී. වෙනද අන්තිමට එන නායක ගවයා එදා මුලින්ම ඇවිල්ලා හරියටම ළමයා මැදි කරගෙන හිටගත්තා. ගවය ටික දෙපැත්තෙන් ගියා. ගොපල්ලා බලහම ළමයි. ගොපල්ලා ළමයා ගෙදර ගෙනිච්චා. දාසි කිව්වා මැරුණේ නෑ. ගොපල්ලට සල්ලි දීලා ළමයා ගත්තා. උදේ පාන්දරම ගෙනහිල්ලා කරත්ත යන පාරේ තියන්න කිව්වා. ගැල් සාත්තුවේ නායකයාගේ කරත්තේ ඉස්සරලම පිටත් වුණා. ඒ කරත්තේ ගියපු වෘෂභයෝ දෙන්නත් මේ දරුවා මැදි කරලා කරත්තේ හිටෙව්වා. අනික් කරත්ත ටික යන්න ගියා. එතනින් සාත්තු නායකයා ළමයා අරන් ගියා. එයාට සල්ලි දීලා ගත්තා. ගෙනහිල්ලා අමු සොහනේ දාන්න කිව්වා. අමු සොහනේ දැම්මා. එළුව බලන කෙනෙක් එළුව අරන් යනකොට මේ දරුවා එලිච්ච එකකින් කිරිබොනවා. එදත් එළුව බලන කෙනා ළමයා අරන් ගියා. එයාටත් සල්ලි දීලා ආයෙ ගත්තා. ඊට පස්සේ වළං හදන්න එන මිනිස්සයාට කිව්වා මේ ළමයෙක් ඉන්නවා මගේ ගෙදර මට ඒ ළමයා මරා ගන්න ඕනේ. එයාට බාර දුන්නා. මං හෙට ගෙදර එවනවා මේ ළමයා මරලා වළං පෝරණේ දාලා පුච්චන්න. හා කිව්වා. වළංකරුට සල්ලි දුන්නා. දැන් මේ ළමයා යනවා ලියුමත් අරගෙන. යනකොට බ්‍රාහ්මණතුමාගේ සිටුතුමාගේ ළමයා ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනවා. ඔට්ටු අල්ලලා පෙරදිලා. අනේ අයියේ මගේ ඔට්ටුව දිනලා දෙන්න. මං යනවා වළං ගෙදර කිව්වා. ඔය ලියුම මන් දෙන්නම් ඔයා මං එනකන් සෙල්ලම් කරන්න කියලා ඒ ළමයා ගියා. වළංකාරයා ඒ ළමයා මරලා වළං පෝරණයට දැම්මා. සිටුතුමා ඒක දැනගෙන කෑ ගහගෙන එහි දුවනකොට කිව්වා කතා කරන්න දෙයක් නෑ වැඩේ හොඳටම කළා කියලා. මෙහෙම මරන්න හදපු අවස්ථා ගණනාවක බේරුණා. ඊට පස්සේ අන්තිමට ලියුමක් ලියලා දෙනවා තමන්ගේ මුදලිතුමාට මේ ළමයා මරන්න මේ ලියුම ගේන ළමයා මරන්න.
ළමයා මරන්න කියන අකුරු ටික ලියලා තියෙන කොළ කැල්ල තමයි අරන් යන්නේ. හැබැයි මෙයා පෙර කාලේ එක අවස්ථාවක මැරිලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීදී ඔහුගේ බිරිඳ මොහුට පින් දුන්නා. ආන් ඒ බිරිඳ දෙව්ලොවෙන් චුත වෙලා ඇවිල්ලා දැන් අර මුදලිගේ ගෙදර දුව වෙලා ඉපදිලා. ලියුම දැකලා ලියුම අරගෙන ආපහු වෙනම ලියුමක් ලියුවා. මේ ලියුම අරගෙන එන කෙනා එයාට ගෙයක් හදලා දීලා ගේ වටේට හොඳ ප්‍රාකාරයක් බැඳලා ඔබේ දුව විවාහ කරලා දීලා කටයුතු ඉවර කරලා මට පණිවිඩය වන්න කියලා. මරන්න කියපු ලියුම අරන් විසි කරලා ලියුවා. මුදලියේ ඔක්කොම කළා. මේ සේරම කර කර කොහොම හරි සිටු තනතුර දාවටම යනවා. මොකක්ද ප්‍රතිඵලේ? යහපත් කර්මයක් කරපු එක ඵලයක්. සුනකයෙක් වෙලා ඉපදිලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගොපල්ලගේ ගෙදරට දානෙට එක්කේනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අනික් සත්තු පන්නන්න බුරනවා. හැබැයි අවබෝධයෙන් කළා භාග්‍යතුන් වහන්සේ පරීක්ෂා කළා අවබෝධයෙන් කරනවාද මෙයා. බුදුරජාණන් වහන්සේ වෙන පාරවල් වල වඩිනවා. යන්න දෙන්නේ මග රකින්නවා. එහෙනම් පසේ භාග්‍යතුන් වහන්සේ උදෙසා කරපු තිරිසනෙක් වෙලත් කරපු කර්මය මේ තරම් ආරක්ෂාවක් ඇදුවා. කුසල කර්මයේ බලයේ තරම් ශක්තිමත්, අකුසල කර්මයත් ඒ වගේ ශක්තිමත්. මේ තරම් ශක්තිමත් කුසල් තියෙනකොට මොනව නිසා සතර අපායයන් අකුසල් කරලා සංසාරේ අඳුරු කරගන්නවද? ඒක අහන්න තේරුම් ගන්න ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක උතුම් මනුස්ස ජීවිතයක් ලැබලා ඉන්න කාලික අපි එයින් ප්‍රයෝජන නොගන්නවා නම් ඒක අපේම දුර්වලකමක් මිසක් වෙන කාගේවත් දුර්වලකමක් නෙමෙයි. අපි කරන හැම වැරද්දකටම දඬුවම් නියම කරන එකම විනිශ්චයකාරයා ස්වභාව ධර්මයයි. අල්ලස් ගන්නෙ නැහැ, කාගේවත් වචන අහන්නේ නැහැ. දඬුවම දිහා වැරද්ද දිහා බැලුවා, දඬුවම නියම කළා. කෙන්දිරි ගන්න බැගෑපත් වෙන්න මොකවත් නැහැ. අන්න එහෙම ඍජු විනිසුරුවේ යටතේ තමයි ඔබත් මමත් ජීවත් වෙන්නේ. අන් ඒ නිසා කුසල කර්මයෙන් ජීවිතේ පෝෂණය කරලා නිතරම සිහිපත් කරනවා වගේ මේට වඩා හොඳ භවයක උපදිනවා කියන විශ්වාසයෙන් සතුටින් ජීවිතෙන් සමුගන්න මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න හැටියට සියලු දෙනාටම සිහිපත් කරනවා. එහෙමනම් පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය මුරුතලාව පදිංචි හේමලතා මීදෙනිය මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින්, පරලෝසපත් මව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන් පින් බලාපොරොත්තු වේ නම් මේ පින් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවා. අපගේ කල්යාණ මිත්‍ර දේශප්‍රිය මහත්මයාගේ බාල දියණිය ඔමින්කා දේශප්‍රිය දියණියගේ 11 වෙනි ජන්මදිනයේට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. වසරක් පුරාවට ධම්ම නදී තිත්ත දේශනා මාලාව පවත්වාගෙන යනු ලබන අපගේ කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව දුරටත් මේ දේශනා මාලාව ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. එසේම වසරක් පුරාවට මහනුවර ප්‍රදේශය තුල මේ දේශනා මාලාව සංවිධානය කළා වූ සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාට සහ එම මැතිණියට ඇතුළු පවුලේ සියලු දෙනාට තවදුරටත් මේ දේශනා ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් මේ ධර්ම දේශනා ශ්‍රවණයෙන් සම්මා දිට්ඨිකත්වයට පත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලු දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස සියලු දෙනාටම මේ කුසල් හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලෙස් තවන වීරිය සති සම්පජන්‍ය වැඩිවීමට කායික මානසික නිරෝගී භාවය ලැබේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ හිටපු සභාපති අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වේවා.
බෞද්ධ මාධ්‍ය ජාලයේ නව සභාපති අවසරයි බොරලන්දී වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා හේමලතා මීදෙනිය මහත්මිය විසින් පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරනවා. එතුමිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ